පින්වත්නි ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිපල් බ්‍රුක්හි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද දෙසැම්බර් මාස 11 වෙනි සිකුරාදා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කර වදාරා සිටින්නේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයගොඩපළ විමල ඥාන ස්වාමීන් වහන්සේයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේව සාදුකාරයක් දී ආදර නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දෙසැම්බර් මාසයේ 11 වෙනි දින ධර්ම දේශනාව සඳහා ප්‍රතිබල දායකත්වයේ සපයන්නේ අද දින උපන් දිනයේ සමරන කැනි පෙරේරා මහත්මයාට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය සහ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම පිණිස ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය හිමාලි මංජරි සහ අරුණ යන දූ දරුවන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස සීලෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඔබ වහන්සේටමයි තම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං
සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදී තම්භං ආවභන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව් පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහ පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් 15 වෙනි තා කලාතුරකින් ඒ වගේම උන්වහන්සේ දේශනා කළ දුතුන් ශ්‍රී සද්ධර්මය මේ මිහිපිට පවතින ඉතා කලාතුරකින් ඒ ධර්මය දේශනා කරාය මේ ලෝකයේ 15 වෙනි තා කලාතුරකින් ඒ වගේ මේ දේශනා කළද ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරනයි 15 වෙනි තිතා කලාතුරකින් මේ ලෝකයේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තිබෙනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත් උතුම් ශ්‍රී සද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළින් ඒ ධර්මය අපි ශ්‍රවණය කළා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට භාග්‍ය වාසනාව උදා වෙලා තියෙනවා. අපේ ජීවිතයට ලැබුණු මේ දුර්ලභ අවස්ථාව මේ උතුම් මොහොත මේ උතුම් ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්න බෑ. හේතුව තමයි ජීවිතය හරි తాවකාලිකයි. ඒ නිසා මේ උතුම් අවස්ථාව කොයි මොහොතේ ගිලිහිලා යයි දන්නේ නැහැ. ජීවිතයේ තනාග තියෙන පිළිමිදක් වගේ කියලායි බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ. තනාග තියෙන පිළිමිද කිසි හයියක් අත්තියක් නැහැ. ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. ජීවිතය කියන්නේත් එහෙමයි. ඕනම මොහොතක ජීවිතේ මරණයට පත්වෙන්නට පුළුවන්. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට කඳු මුදුනින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වෙලා නැහැ. ජීවිතයත් එහෙමයි. යම් අවධියකදී යම් මොහොතකදී මේ ජීවිතය මරණයට පත්වෙනවා. උපන්ද මොහොතේ ඉඳලා ජීවිතේ මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් නතර වෙලා නැහැ. ඒ වගේම ජීවිතේ මරණයට කැපුණු ගවයෙක් මරණස්ථානයට රැගෙන යනකොට ඔහු තියෙන සෑම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතය කියන්නේත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් රාත්‍රියක් පැයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතය ක්‍රමක්‍රමයෙන් පියමන් නගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට දී ඇඳි ඉරක් වගේ දී ඇඳිර වහාම මෙකෙනෝ මෙකනීට කවදාකවත් දකින්න අපේ ජීවිතයත් කොයි මොහොතක හරි මරණයෙන් මෙකෙනෝ ඒ මරණයෙන් මෙකී යන ජීවිතය කවදාකවත් අපිට දකින්න ලැබෙන්නේ මේ විදිහට ගත්තාම ජීවිතේ කිසිම හයියක් අත්තියක් නැති වේගයෙන් මරණය කරා යන මරණය කරා පියමන්නගෙන මරණයෙන් මෙකී යන ජීවිතයක්. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. අපි කනබුන ආහාර පාන බැරි වෙලාවක් වසක් විසක් වුණොත් යනේනකට පය හැපිලා ලීසිලා වැටුණොත් සතේ සර්පයේ දෂ්ට කරොත් මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වුණොත් වාත පිත්තසෙම තුන්දොස් කිපුණොත් ජීවිතේ මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා ජීවිතයේ తాවකාලිකයි. මරණය අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දින කීපේ සති කීපේ වෙන්න පුළුවන්. සමහරලාට මේ අවසාන දවස් වෙන්නටත් පුළුවන්. ලෝතර බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ. මේ මොහොතේ අපිට භාග්‍ය වාසනාව උදා වෙලා තියෙනවා. අපේ මනස බාහිර අරමුණට යන්න නොදී මේ දේශනයට මුළු දෙසවම යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෙවනය කරන්න කවුරුත් සාදුකාරයක්. සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මඤ්ඤමානෝ කෝ බිකු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුතු පාපිමතුති. ශ්‍රද්ධාවන්ත කාරණක පින්නතුනි, අදත් අපි සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරගන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය සවනය කරන්ට ලැබුණු අවස්ථාවක් මොහොතක්. අද දිනේදිත් අපි දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයට අයිති මඤ්ඤමාන සූත්‍ර දේශනාව. මඤ්ඤමාන කියන්නේ හැඟීම් ඇති කරගන්නවා කියන එකයි. එතරා කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවධියකදී භික්ෂූන් වහන්සේ නමක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කරනවා, සාදු මේ බන්තේ භගවා සංකිත්තේන ධම්මං දේශේතු යමහම් භගවතු ධම්මං සුත්වා ඒකෝ වූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතයත්තෝ විහෙරෙයන්ති. අනේ ස්වාමී භාග්‍යතුන් වහන්සේ මට කෙටියෙන් පොඩි අවවාදයක් බණක් දේශනා කරන්න. මම ඒ ධර්මය අහලා අප්‍රමාදීව ඒ හුදකලාව කෙලෙස් තමන වීරී යුතු වාසය කරන්න කැමැති. ඒ නිසා මට පොඩි බණක් අවවාදයක් දෙන්න කියලා මේ ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ඉල්ලීමක් කරා. ඉතින් ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමේ තියෙන්නේ කෙටි අවවාදයක් අනුශාසනාවක් කරන්න කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේත් ඉල්ලීම් පරිදිම කියනවා, මඤ්ඤමානෝ බික්ඛු බද්දු මාරස්ස භික්ෂුව හැඟීමක් ඇති කරගත්තොත් මාරයාට බැඳෙනවා කිව්වා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ හැඟීම් ඇති නොකරගත්තොත් මාරයාගෙන් ගැලවෙනවා කියලා, නිදහස් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පෙන්වනවා, අඤ්ඤාතං භගවා අඤ්ඤාතං සුගත. භාග්‍යතුන් වහන්සේ මට මේක වැටහුණා, මට තේරුණා කිව්වා. මේ කියපු කාරණේ වැටහුණා, තේරුණා කියලා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා, යථා කතම්පන ත්වම් බික්ඛු මයා සංකිත්තේන භාසිතස්ස විත්තරේන අත්තං ආජානාසි. කොහොමද භික්ෂුව මේ කෙටියෙන් කියපු මේ දේශනාවේ නැත්නම් මේ ප්‍රකාශනයේ ඔබ විස්තර වශයෙන් අර්ථය අවබෝධ කරගත්තේ? එතුළු මේ භික්ෂුව කියනවා, රූපංකෝ බන්තේ මඤ්ඤමානෝ බද්දෝ මහරන්ස. භාග්‍යතුන් වහන්සේ මේ රූපය පිළිබඳ හැඟීම් ඇති කරගත්තොත් මාරයට බැඳෙනවා කිව්වා. අමඤ්ඤමානෝ මුත්ත මේ රූපය පිළිබඳ හැඟීම් ඇති කරගත්තේ නැති වුණොත් මාරයාගෙන් ගැලවෙනවාය කිව්වා. වේදනම් බන්තේ මඤ්ඤමාන වේදනාව පිළිබඳ හැඟීම් ඇති කරගත්තොත් මාරයට බැඳෙනවා. අමඤ්ඤමානෝ හැඟීම් ඇති නොකරගත්තොත් මාරයාගෙන් නිදහස් වෙනවා. සංඥම් බන්තේ මේ සංඥාව පිළිබඳ හැඟීම් ඇති කරගත්තොත් මාරයට බැඳෙනවා. සංඥා පිළිබඳ හැඟීම් ඇති කර නොගත්තොත් මාරයාගෙන් නිදහස් වෙනවා කිව්වා. ඒ වගේම සංස්කාර පිළිබඳව හැඟීම් ඇති කරගත්තොත් මාරයාගෙන් බැඳෙනවා කිව්වා. සංස්කාර පිළිබඳව හැඟීම් ඇති නොකරගත්තොත් මාරයාගෙන් නිදහස් වෙනවා කිව්වා. විඥානම් මඤ්ඤමානෝ මේ විඥානය පිළිබඳව හැඟීම් ඇති කරගත්තොත් මාරයාට බැඳෙනවා කිව්වා. මේ විඥානය පිළිබඳ හැඟීම් ඇති නොකරගත්තොත් මාරයාගෙන් නිදහස් වෙනවා කිව්වා. මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් කියපු දේ මම විස්තර වශයෙන් අවබෝධ කරගත්තේ කියලා මේ ස්වාමීන් වහන්සේ කිව්වා. ඒතර භාග්‍යතුන් වහන්සේ කිව්ව වචන බොහොම දෙකයි කිව්වේ. මඤ්ඤමානෝ බික්ඛු බද්දෝ මාරස්ස හැඟීම් ඇති කරගත්තොත් මාරයාට බැඳෙනවා, හැඟීම් ඇති නොකරගත්තොත් මාරයාගෙන් නිදහස් වෙනවා. එතකොට භික්ෂුව තේරුම් අරන් ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ සාදුකාර දීලා කිව්වා, සාදු සාදු බික්ඛු බොහොම හොඳයි කිව්වා. මම ඊටාම කෙටියෙන් කියපු දේ ඔබ අර්ථ විස්තර වශයෙන් හොඳට
මේ අර්ථය දැනගත්තා රූපම්බිකු මං්්‍යමානෝ බද මාර බිස්ව මේ රූපයට හැඟී මැති කරගත්තොත් මාරයට බැඳෙනවා කිව්වා මේ රූපෙන හැඟින් ඇති නොකරගත්තොත් මාරයාගේ නිදහස් වෙනවා කිව්වා ඒවගේම වේදනාවට හැඟින් මැති කරගත්තොත් මාරයට බැඳන වේදනාවට හැඟින් ඇති නොකරගත්තොත් මාරයාගේ නිදහස් වෙනවා කිව්වා ඒවගේම සංඥාවට සංස්කාරයට විඤ්ඥානයට මේ පංචපාදානස්කන්දයටම හැඟීම් ඇති කරගත්තොත් මාරයාට බැඳෙනවා හැඟීම් ඇති නොකරගත්තොත් මාරයාගෙන් නිදහස් වෙනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා බොහොමොදයිකෝ මේ කෙටියෙන් කිව්දව අර්ථ දැනගත්තා. ඉර්වාසි මේ ස්වාමීන් වහන්සේතින් භාගිතුන් වහන්සේගේ මේ අවවාදන ශාසනා ලබාගෙන ඊට පසිතින් දැන් දන්වා කළ යුතුම ගදද. මේ හැඟීම් ඇති කරගන්න හොඳන ඉති හැඟින් ඇති කරගන්න හොඳ නැති දේවලුත් දැනගත්තා ඉති දැනගෙන ඊට පස හැඟින් ඇති නොවන විදිට උන්වහන්සේ කටයුතු කරති කියනවා උන්වහන්සේ වාගතුන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට බොහොම සවන්දීල ප්‍රදර්ශනා කරලා අතකෝ ඒසෝබිකු මේ බිස්සුව ඒකෝ වූපකාටුව ඒ හුද කලාව අපමත්වවාතාපි පහිතත්ව වෙනට අප්‍රමාදීව කෙලෙස් තමන වීරී යුතුව වාසය කරමින් උන්වහන්සේ යස්සත්තාය කුල පුත්තා සම්මදේ වගා රස්මානගාරියම් පබජයන් අර්ථය කරද මේ කුලපුත්‍ර මේ ශාසනයට ගිහිගිය ඇතැල්ලා පැවිදිවෙන්නේ තදනුත්තරම් බ්‍රහ්මචරියන්ගේ බ්‍රහ්මචරයා අවසාන දිට්ටේව දම්මි මේ ජීවිතයේදීම සයන් අභිඥා සත්තිකත්වෝප සම්පද්‍ය විහිරති උන්වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා කියන බ්‍රහ්මචරියාව කෙරවර තමයි තම මේ විමුත්තියකින්දේ දේ සාත්සාත් කරගෙන උන්වහන්සේ වාශය කර කීනා ජාති උන්හන්සේ ජාතිය සේකර විසිතම් බ්‍රහ්මචරය බ්‍රහ්මචරයා වැස නිම කරා කතන් කරණීයන් නාපරං ඉත්තත්තාය අවබෝධය සඳහා ආයනම් කිසි දෙයක් කරන්න නෑ කියලා අවබෝධ කරගත්තා තිං රහතන් වහන්සේලා අතර එතරා රහතන් වහන්සේ නම පවට අන්නේ ස්වාමීන් වහන්සේ පැමිණියා කිවෝ. එතොට බුදුරජාණන් වහන්සේ ලකට මේ ස්වාමීන් වහන්සේ ඇවිලති තොට කෙටියෙන් දේශනා කරපුදේ උන්වහන්සේ අවබෝධ කරගත්තා එවිලීම තේරුම් ගත්තා ඊට පස උන්වහන්සමකද කරේ ඒ භාගතුන් වහන්සේ දේශනා කරපුදේ අප්‍රමාදීව උන්වහන්සේ කෙලෙස් තවන වීරී යුතුව මේ හැඟීම් ඇතිරි නොකර ගන්න විදිහට උන්වහන්සේ කටයුතු කරා පංචුපාදානස්කන්දය පිළිබඳව තියෙන මේ හැඟීම කියරදේ නැති කරගන්න මොකද හැඟීම ඇතිවෙන තාකල් මේ සංසාරයෙන් එතර වෙන්න බෑ ආය ජරාමරණ කරා යනවා මාර වසගේට යනවා ඉති එනිසා උන්වහන්සේ ඒ හැඟින් ඇති නොවන විදිර තමයි අර ප්‍රමාදය කටයුතු කරා ඉති උන්වහන්සේට පුළවුණම් අර භාගතුන් වහන්සේ දේශනා කර විදියටම හැඟීම් වලින් තොරවෙන්න ඇත හැඟින් ඇතිල නොකර නිදහස් පොජිලෙක් වෙන්න පුළුවන් කම හැකි වුණා එතෝට දහතු බංග සූත්‍රය බවා කියනවා සබ්බ මං්්‍යතානම් බික්කු සමතික්කම මුනි සන්තෝචි උච්චති ශේලු හැඟීම ඉක්මවාගේ කෙනට තමයි සාන්ත මුනිවරයා කියලා කියන්නේ එත මේ ස්වාමීන් වහන්සේත් රහතන් වහන්සේලා අතර එතරා රහතන් වහන්සේ නම බවට පත්‍රා තර ඒමකද සියලු හැඟීම් උන්වහන්සේ ඉක්මවා කියලා එතට මොකක් පිළිබඳව තින හැඟීම රූපේර තින හැඟීම නැතිව කරගත්ත වේදනා සංඥා සංකාර එතර මෙන්න මේ පංච පාදානස්කන්දයට හැඟීම තියනතා කල් මාර වසගෙන් කාටුවත් ගැලවෙන්න පුළුවන්කමක් නෑ එන මාරයාගේ වසගෙන් මාරග්‍රහණයෙන් ගැලවෙන්න නම් මෙන්න මේ පංචපාදානස්කන්දයෙන් නිදහස් වෙන්ඩුවන මිදෙන්ඩ ඕනි ඒනිසා පංචපාදානස්කන්දය පිළිබඳව තියෙන ඒ හැඟීම කියන එක නැති කරගන්නට ඕනින් දර මේ හැඟීම කියන එක දැන් අපේ භාෂාව ගත්තාම අපි බොහොම පාවිච්චි කරන ගත්තම හැඟීම කියන එක අපි කියන අපේ අම්මතාතර කිසි හැඟීමක් නෑ නිද සමාර දරුව ගැනගෙන අපේ දරුවන්ට කිසි හැඟීමක් නෑ අප නෝනට හැඟීමක් නෑ මහත්තයට හැඟීමක් නෑ අපේ රටේ මිනිසුන්ට හැඟීමක් නෑ නේද කීරකිටවන්ට හැඟීමක් නෑ කියලා අපිනේ දේශපාලඥෝන්ට හැඟීමක් නෑ මේ විදියට අපි හැඟීම් නෑ හැඟීම් නෑ කියලා කියනවා ඒගේ ඇතුලාන්ත අර්ථයමකක්ද ඒ අය ඒ දේවල්වලට ආස කරන්න කියන දැන් දරුවන්ට හැඟීමක් නෑ කියනට දරුවෝ අධ්‍යාපනයට ආදී සමට කිසි කැමැත්තක් නෑ ආස කරන්න ඒ නිසාපිකින යට කිසි හැඟීමක්
නෑ මොකටද කියලා හෙව්වොත් ඉගෙන ගන්න කිසි හැඟීමක් නෑ. උනා දියුණු වෙන්න කිසි හැඟීමක් නෑ. මහත්තයට හැඟීමක් මහත්තයට දියුණු වෙන්න කිසි හැඟීමක් නෑ. ඉතින් ඒ විදිහට රටේ මිනිස්සුන්ට දියුණු වෙන්න රට ආරක්ෂා කරගන්න කිසි හැඟීමක් නැහැ. දේශපාලනඥයෝ මේ රටේ මිනිසුන් ආරක්ෂා කරන්න කිසි හැඟීමක් නැහැ. පිටුමක ආසාවක් නැහැ. එයාට ආසාවල් තියෙන මොනවද? තමන්ගේ ජීවිත සකස් කරගන්න පමණයි. තමන්ගේ කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර ලබා ගන්න විතරයි. එතකොට එක පුජ්‍යලයන් දේවල් වලට අපි ඇලුම් නොකරනකොට ආසන්න කරනකොට අපි කියන එකට හැඟීමක් නැහැ කියලා. ඒකයි. ඉතින් එතකොට ඒකෙත් කියන්නේ මොකද්ද? ඒ අය ඒ දේවල් වලට ඇලුම් කරන්නේ ආස කරන්නේ නැහැ කියන එකයි. ඒකයි දැන් ළමයි අපි ගොත එයාට හැඟීමක් නැහැ කිව්වම අපි කියන එයා ඉගෙන ගන්න කිසි ආස කරන්නේ නැහැ. කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඉතින් ඒතර හැඟීමක් නැතුණා මොකද වෙන්නේ? එයාට ඒ දේ කරන්න බෑ. හැඟීමක් ඕනේ දෙයක් පවත්වාගෙන යන්න කරන්න අනිවාර්යෙන් ඕනේ. කියන්නේ ආසාව කියන අනිවාර්යෙන් දෙයකට තියෙන්න ඕනේ. කැමැත්ත ආසාව කියන දේ නැතුව ලෝකේ කාටවත් මුකුත් කරන්න බෑ. එතකොට ඒ ආසාවල් එක දේවල් වලට නැතුණාම තමයි අපි ඒකට හැඟීම් කියන්නේ. ඒක එතකොට ඒයට ඒ ස්වභාවය දැක්කහම අපි ඒ කරුණ මුල් කරගෙන තමයි කියන්නේ යාට කිසි හැඟීමක් නැහැ කියලා. සමහර අයට කියන කිසිම විනෝද වෙන්න හැඟීමක් නැහැ. එතකොට සමහරලාට ඒ වගේ කෙනෙක් සමහරලාට කොහේ හරි අපි කියමු චාරිකාවක් යනකොට සමහරට ඇරයි යන්න කැමති නැහැ. ඇයි සමහරලාට බොණ්ඩ අරම කැමති නැහැ. ඒතර කිය අපි කියන මිනිහට කිසි හැඟීමක් නැහැ. මිනිහ අරන් ගිල්ල වැඩක් නැහැ. එතකොට මොකද ඒවට එයා ආස කරන්නේ නැහැ. ඉතින් එතකොට මේ මිනිස් එයා පිළිබඳව කියන්නේ එයාට කිසි හැඟීමක් නැති මිනිස්සෙක් කියලා. ඉතින් අර එතකොට එක දේවල් වලට ආසන්න කරොත් කැමති නැති වුණොත් අපි ඒව මුල් කරගෙන තමයි පුජ්‍යලයන්ට හැඟීම් නැහැ කියලා කියන්නේ. එතකොට ඒ වගේ අනිත් පැත්තෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අවබෝධ කරගත්ත දැන් රහතන් වහන්සේලා ගත්තොත් රහතන් වහන්සේලාටත් අපි කියන්නේ නිතරම රහතන් වහන්සේලාටත් හැඟීම් නෑ. ඒක නර කියන්නේ සබ්බ මඤ්ඤතානම් බික්ඛු සමතික්කම මුනි සන්තෝති උච්චති කියන සියලු මඤ්ඤණාවන් ඉක්මවාගේ කෙනාට සාන්ත මුනිවරයෙක් කියන උන්වහන්සේලාට හැඟීම් නෑ. මොකද උන්වහන්සේලාට ජීවිතයේ යථාර්ථය හැම දෙයක් පිළිබඳව අවබෝධ කරන නිසා උන්වහන්සේ ජීවිතයේ කිසි දෙයකට ආශා කරන්න කැමති වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට අර කියන ඒ සූත්‍රයේම කියන අහවලා වෙන්න ඕනේ කියලා මෙහෙම වෙන්න ඕනි එහෙම හැඟීම් නෑ. රූප වෙන්න ඕනි අරූපී වෙන්න ඕනි ඒ වගේ කිසිම හැඟීමක් රහතන් වහන්සේට පවත්වන්නේ නැහැ. ඒතර කෙලෙස් සහගත උන්වහන්සේලාගේ ජීවිතේ කිසි ආශාවල් බලාපොරොත්තු මුකුත් නැහැ. ඒතර එහෙම හැඟීම් උන්වහන්සේලාට නැහැ. දැන් අපි මොනවා හරි අවබෝධ කරගත්තොත් අපේ හැඟීම් මේක අනිත් අයට පෙන්වන්න. අපි ඒ නිසා ඒකනේ කයෙන් වචනේ සමානලාට ඒවා කියන්න හිතෙනවා. අපි දැන් අවබෝධ කරගත්තත් ඒ අවබෝධය කියන්න හිතෙනවා. දැන් රහතන් වහන්සේලාට එහෙම හැඟීම් නැහැ. උන්වහන්සේලා අවබෝධ වුණත් කාටවත් එහෙම කියන්න ආශාවක් උන්වහන්සේලාට ඇති වෙන්නේ නැහැ. තියෙන ගුණ අනිත් අයට පෙන්වන්න හිතෙන්නේ නැහැ. දැන් අපි තමයි පොඩි හරි ගුණයක් තුබත් ඒක පෙන්වන්න ආසයි. දැන් රහතන් වහන්සේලාට එහෙම හැඟීම් නැහැ. ඒක. ඉතින් ඒ නිසා උන්වහන්සේ මම අහවලායි කියලා ලෝකයා ඉදිරියේ උන්වහන්සේලාට කැපී පෙනෙන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. ඒකයි උන්වහන්සේලා සමහරලාට ඇස් පෙවුන්නේ නැත්නම් සමහරලාට ඇස් නැහැ වගේ ඉන්නවා කියන්නේ නේද? මොකද උන්වහන්සේලාට එහෙම ලෝකයා ඉදිරියේදී කැපී පෙනෙන්න එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැන් රහතන් වහන්සේ නමකට කෙනෙක් කිව්වොත් ඔබ රහත් නැහැ කිව්වොත් උන්වහන්සේට ඇඟීමක් ඇති වෙන්නේ මේ ලෝකෙට මම රහත් කියලා පෙන්වන්න ඕනේ. ඒක ඒ නිසා උන්වහන්සේ ලෝකයට එක්ක අභියෝග කරන්න අරෝම කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ කොහොමද මං රහත් නැහැ කියන්නේ? ඉතින් එහෙම හැඟීමක් නැහැ. ලෝකයා නැහැ කිව්වොත් උන්වහන්සේට ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට ආශාවක් ඇති වෙන්නේ නැහැ, හැඟීමක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකයා කවුරුත් පිළිගන්නේ නැහැ මං රහත් කියලා. ඒ නිසා මිනිසුන්ට කොහොම හරි මම මේක පෙන්වන්න ඕනේ. මං කවුද කියලා. ඉතින් එහෙම එකක් රහතන් වහන්සේලාට නැහැ. මොකද උන්වහන්සේලාට හැඟීම කියන එක ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ හැඟීම් පවත්වන්නේ මේ රූපයට අපි බැඳිලා තියෙන තාක්කල්, විඳීමට බැඳිලා තියෙන තාක්කල්, සංඥාවට බැඳිලා ඉන්න තාක්කල්, සංකාරයට බැඳගෙන ආශ කරන තාක්කල්. එතකොට තමයි මේකට බැඳෙන්නේ. එතකොට තමයි මේක මුල් කරගෙන මේක උපාදාන වුණාට පස්සේ තමයි මේක මුල් කරගෙන අපි නොඑක ආකාරයේ දේවල් සිද්ධ කරන්නේ. දැන් රහතන් වහන්සේලා රූප සංකේ විමුක්තෝ කියලා කියන්නේ. රූපයේ සංකේ කියන්නේ ගෙවලා නිදහස් වෙලා තියෙන්නේ. එතකොට රූපේ පිළිබඳ ගෙවලා දාලා තියෙන්නේ මොකද්ද? අරහගේ මාසාව කියන එක කැමැත්ත කියන එක රූපය පිළිබඳ යම් ආසාවක් තිබෙනම් දිට්ඨියක් තිබෙනම් මාන්නය තුන ඔක්කොම උන්වහන්සේලා අයින් කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේලා රූපය පිළිබඳ අපිට වගේ හැඟීමක් නැහැ. ඒ නිසා රූපයට මොනවද වුණොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද රූපය පිළිබඳ හැඟීමක් නැහැ, ආසාවක් නැහැ.
දැන් අර විභාගයට ආස නැති කෙනෙකුට පෙළුනොත් එයාට කිසි ගානක් නෑ. එයා විශ්වවිද්‍යාලයේ යන්නේ මග පැත්තෙන් ඉන්න කෙනෙක් නම් නේද? පෙළවීමම හොඳයි කියලා මොනවද එයාට කිසි අර ඒක හැඟීමක් නැති ඉඳ ඒක අනිත් අය අඬන්න පුළුවන් වැළපෙන්න පුළුවන් එයා එනට කිසි ගානක් නෑ. ඇයි ඔය කිව්වොත් එහෙම අර අම්මා තාත්තා මහා දුකින් නුන්නේ එයා පෙළුණයි කියලා එතකොට එයාගේ නම්මෝ හරි හොඳයි නේද? මොකද මට ඒ පිළිබඳව කිසිම ඉගෙන ගන්න මට කිසි හැඟීමක් නැහැ. මං ආස නැහැ. මං කැමති මේ වෘත්ති වෙන දෙයක් කරන්න. එතකොට බලන්න ඒ දෙයට ආස නැතුණාම එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් රහතන් වහන්සේලා අන්නේ වගේ උන්වහන්සේලා ලෝකේ හැම දෙයකටම ඒකයි පුජ්‍යල එක දේවල් වල ආදීන දැකලා තමයි අකමැති වෙන්නේ. රහතන් වහන්සේලා මේ රූපේ සැබෑ ස්වභාවය අවබෝධ කරගෙන මේකෙන් නිදහස් වෙලා. ඉතින් උන්වහන්සේලාට මේකට කවුරු හරි නිඳා කරාය කියලා අපහාස කරාය කියලා උන්වහන්සේට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක උන්වහන්සේට වටිනාකම් දෙන්නේ නැහැ. මොකද මේක යථා ස්වභාවය අවබෝධ කරගත්ත නිසා. ඒ නිසා උන්වහන්සේලා රූපේ පිළිබඳව දැන් සරියුත් මහ රහතන් වහන්සේන් පෙන්වන්නේ ස්වාමීනි මේ මහ පොළොවට මිනිස්සු නොයේ දේවල් දාන මහ පොළොවට කිසි ගාණක් නැහැ කිසි හැඟීමක් නැහැ මහ පොළොවට මේ මිනිස්සු මාත් ජරා කරන මං උඩ නේද? එහෙම මහ පොළොව කිසිම කම්පා වෙන්නේ සැලෙන්නේ නැහැ. මොකද මහ පොළොව කියන දෙයට කිසිම හැඟීමක් නැහැ. එතකොට උන්වහන්සේ කියන පඨවි සමේන තේජස ස්වාමීනි මමත් ජීවත් වෙන්නේ හරියට පොළොව හා සමාන සිතින්. එතකොට උන්වහන්සේ මේක මේ පොළොවට පස්වල යන පස් ටිකක් ඇතුළත උන්වහන්සේ පේන්නේ. ඉතින් මේකේ කිසි වටිනාකමක් නැහැ. ඒ වගේ සතර මහා ධාතුන් හටගත්ත රූපේ පිළිබඳව වටිනාකමක් නොදී ඉන්නින්ද මේකට නිඳා කරාය කියලා බොරු චෝදනාය කරාය කියලා උන්වහන්සේලාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ අයත් එක තරහ වෙන්නේ නැහැ, අමනාප වෙන්නේ නැහැ. ඒ අයට පෙරලා චෝදනා කරන්නේ. අපි දන්නවා සරියුත් මහ රහතන් වහන්සේට අර බිස්සුවක් ගිහිල්ලා ඇඟේ හැප්පුණා කියලා බොරු චෝදනාවක් කරනවා. දැන් මේ නඩුව විසඳන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගෙනාවට පස්සේ දැන් උන්වහන්සේ පෙරලා ඒ බිස්සුවට චෝදනා කරන්න යන්නේ නැහැ. ඇයි? උන්වහන්සේ මේ තමන්ට මේ එහෙම බොරු චෝදනාවක් කරයි කියලා ඒක නිදහස් වෙන්න හැඟීමක් නැහැ. ඉතින් ඒ වෙලාවේ ඇවිල්ලා කරුණු කියන්නේ උන්වහන්සේට නිදහස් වෙන්න නෙවෙයි. ඒ කරුණු කියන්නේ පුජ්‍යලයව නිදහස් කරන්න. පුජ්‍යලයා ප්‍රශ්නෙන් අයින් කරන්න. පුජ්‍යලයාගේ හිතේ තියෙන වෛරය තරහව නැති කරන්න. මිසක මේ උන්වහන්සේව බේරෙන්න නෙවෙයි. ඒකයි ඍජුව කියන්නේ නැතුව උන්වහන්සේ කියන්නේ ස්වාමීනි කෙනෙකුට කායගත සතිය නැතිනම් ඒ වගේ කෙනෙක් තමයි තවත් ස්වාමීන් වහන්සේ නමගේ ඇඟේ හැප්පිලා යන්නේ. දැන් ඍජුවම භාග්‍යතුන් වහන්සේ අහනවා සාරිපුත්ත ඔබ මේ මිනිස්සුගේ ඇඟේ හැප්පුණාද? මේ ඇඟේ හැප්පිලා ගිහලා සමාව ගන්න නැතුව ගියා. ඇත්තද කියලා අහනවා. දැන් එකපාරට ප්‍රශ්නේ අහනවා. හැබැයි උත්තර දෙන්නේ නැහැ. දැන් දෙන්න බැරි ප්‍රශ්නෙකුත් නෑ. අනේ භාග්‍යතුන් වහන්සේ මන්නම් කාගේවත් ඇඟේ හැප්පුණේ නෑ. මෙයා කියන්නේ මේ පට්ටබල් බරුවක්. මේ 500ක් මාත් එක්ක ඊට මේ 500කින් අහන්න නේද? නැත්නම් භාග්‍යතුන් වහන්සේටත් කියන්න පුළුවන්. අනේ භාග්‍යතුන් වහන්සේ අනුන්ගේ හිත දකින්නෝනේ. භාග්‍යතුන් වහන්සේම කියන්නකෝ මං ඇත්තටම ඇඟේ හැප්පුණාද නැද්ද කියලා. නැත්නම් භාග්‍යතුන් වහන්සේ දන්නවනේ මම රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේ එහෙම කාටවත් ඉරියට කරන්නේ නැහැ. දැන් බලන්න තමන් එහෙම ගැලවෙන්න කිසිම ඕනකමක් නැහැ. දැන් අපිට එහෙම චෝදනාවක් කරොත් මොකද වෙන්නේ? මෙයා ආරක්ෂා කරන්න අපි ඉස්සෙල්ලම බලන්න කවුරු ආරක්ෂා කරන්නද? මෙයාව ආරක්ෂා කරන්න. ඉතින් ඒ නිසා අපි මොකද කරන්නේ? මම දන්නේ නැහැ, මම කරේ නැහැ, මම එහෙම කෙනෙක් නෙවෙයි, අර මේ කියලා තියෙන පොලිටික් ඔක්කොම අපි දානවා. මම බොහොම සිහියෙන් ඉන්න කෙනෙක් නේද? ඉතින් ඒ විදිහට මේව කරන. නමුත් බලන්න උන්වහන්සේ එහෙම ධර්මතාවය දහම් කතාවක් කියන වෙලෙන මම මේ දේ කරේ නැහැ කියලා කියන්නේ ගියේ නැහැ කිව්වා. දැන් සිහිය නැතුනොත් වෙන්නේ නැහැ කිව්වා. කෙනෙකුට කායගත සතිය නැතුනොත් නම් හැබැයි ඇඟේ හැප්පිලා යන්න පුළුවන්. හැබැයි සිහිය තියෙන කෙනෙක් අතින් එහෙම වෙන්නේ නෑ. එතන ධර්මතාවයෙන් කතා කරා මිසක් අර තමන් නිදහස් වෙන්න මේවා කරේ නෑ. මොකද උන්වහන්සේට එහෙම තමන් නිදහස් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අර බිස්සුවට උන්වහන්සේ දැන් වරද බාර ගන්න බැහැනේ. වරද නොකරපු වරදක්. ඒ නිසා තමයි උන්වහන්සේ අර විදිහට දේශනා කරේ. ඉතින් එතන උන්වහන්සේ ඒ කරුණට කිව්වොත් තමන් ගැලවෙන්න එහෙම නෙවෙයි. තමන්ට ගැලවෙන්න ඕන නම් ඇවිත් එන්න ඕනේ නෑ. බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් වාග්යතුන් වහන්සේ මං කවුද කියලා දන්නවනේ. මම මෙහෙමම චාරිකාවේ යනවා නේද? ඉතින් එහෙම උන්වහන්සේලා ඒකයි අර උන්වහන්සේලාට තමන් ගැලවෙන්න නැත්නම් මේ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ රූපය කියන දේට උන්වහන්සේලා ගොඩාක් වටිනාකම කියන එක ඇත්තටම නැහැ. මොන වටිනාකමක්වත් දීලා නැහැ. උන්වහන්සේලා මේක දකින්නේ ඒකයි. උන්වහන්සේ වෙන මේක පහ පොළොව වගේ පේන්නේ. පඨවි සමේච්ඡේස ආපෝ සමේච්ඡේස වායෝ සමේච්ඡේස ඊළඟට කියන ස්වාමීනි මේ රොඩි ළමයි ඉන්නවා.
රොඩි ළමයි ගෙවල් වලට යනකොට යන්නේ නීච හිතින් කියන කියන්නේ පහත් හිතින් කියනවා අර තමන්ට කිසිම වටිනාකමක් නොදීලා තමයි එයා ගෙවල් දොරවල් වලට යන්නේ ගිහිල්ලා ගෙදර ඉන්න පොඩි අයට පවා ඉතින් මැනිකේ අර මේ කියලා තමයි කතා කරන්නේ බුදුම ගෞරවයක් දෙන්නේ වලව් නොවුනත් වලව් තාලෙටම තමයි හැමෝටම ගිහිල්ලා සාමාන්‍ය ගෙදරකට ගියත් හැමෝටම බේබිලා අර හාමුල තමයි කතා කරන්නේ එයි එයා ඒ තරමට මිනිස්සු ඉදිරි හරි ආනිතමානි වෙන්නේ එයාට කිසිම දෙයක් නැහැ ඒක ජීවත් වෙන්න විදියක් නැහැ කන්න බොන්න දෙයක් නැහැ ඒ නිසා මිනිස්සු ළඟ එයා හරියට අර තමන්ට කිසිම දෙයක් නැති නිසා මිනිස්සු ඉදිරි හරි නිහතමානී කෙනෙක් කියලා. ඉතින් උන්වහන්සේත් කියන ස්වාමීනි මමත් නිකන් රොඩි ළමෙක් වගේ කිව්වා. එයි උන්වහන්සේට මේ ජීවිතේ කිසිම වටිනා දෙයක් නැහැ. ආවල් දී පෙන්නලා කතා කරන්න කිව්වොත් මොකද මේ ඔක්කොම අයිති නැති දේවල්නේ. අන්තිමට මොකද වෙන්නේ? ප්‍රශ්න කරොත් එහෙම හොඳටම නේද? මේ මගේ රූපේ කිව්වොත් මේක ප්‍රශ්න කරන්න කිව්වොත් අන්තිම රූපේ අයිති නැහැ. ඉතින් ඒක මොකද නිකාම තටු වැටෙනවා. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේලාට මේ පිළිබඳව අවබෝධ වුණ හින්දා ජීවිතේ කිසිම වටිනාකමක් පේන්නේ නෑ. ඉතින් ඒ නිසා අර ළමෙක් වගේ දැන් මොකද එයාට තියෙන අසරණකමත් එක්ක එයා හැමෝටම ගෞරව කරනවා මිසක් මේ පැත්තට කිසිම මේකක් කරන්නේ නැහැ. ඒකයි. ඉතින් උන්වහන්සේත් වෙන එක මේ රොඩි ළමෙක් වගේ ඒ වගේම අංකැලිටි හරකෙක් වගේ උන්වහන්සේ කියනවා. දැන් හරකගේ අං කරනවාම එයා මොකද වෙන්නේ කිසි දෙයක් නැහැ. හයියක් නැහැ. සත්‍යයක් නැහැ. ඒ නිසා තමයි ඉතින් මොනවා කරත් කරන්න දෙයක් නැහැ. අයින්ද විදියක් නැහැ. අන්න ඉති උන්වහන්සේලටත් ඒකයි මේ ජීවිතයට තියන වටනාකම කියන දේ කපල දැම්මට පස මේකත් එක කිසිම හැඟීමක් ඇතිවෙන්නේ නෑ එකයි මාන්‍ය අරේ මේ ඇතිවෙන්නේ නෑ මැනගන්න විදියන්න මමතමයි කාරපුත්ත මතම අගසාාව ගයාකෝමද මට නේද භාගතුන් වහන්සේ මං ගැන හොඳරම දන්නවා නේද දැන් ඒ වගේ අන්න උන්වහන්සේට හැඟීම් ඇතිවෙන්නේ එහෙම වටනා කෙසේ ආන දෙයක් උන්වහන්සේලාට නෑ ජීවිතේ පිටමන් රූපය ඇසුරු කරගෙන විඳීම ඇසුරු කරගෙන සංඥා ඇසුරු කරගෙන එහෙම හැඟීම් ඇති කරගන්න පුළුවන් කමක් නෑ ඒකයි. එතන උන්වහන්සේලා මේ විදිහට ජීවිතේ පිළිබඳ අර යථාර්ථය අවබෝධ කරගත්ත නිසා තමයි උන්වහන්සේලාට මුදු අර හැඟීම් කියන ඒවා උන්වහන්සේලා ජීවිතේ පවත්වන්න යන්නේ නැහැ. ඉතින් ඒ විදිහට රහතන් වහන්සේලා ගත්තොත් එහෙම අර මේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේලා ජීවිතය පිළිබඳ මේ හැඟීම් පවත්වන්නේ ඒකයි සබ්බ මඤ්ඤතානං සමතික්කමෝ මුනි සන්තෝච උච්චති කියන්නේ සියලු හැඟීම් ඉක්මවා ගිය කෙනාට සාන්ත මුනිවරයෙක් කියලා කියනවා ඒකයි. උන්වහන්සේලා තොර ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න මේ රූපේ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා වේදනාව යථා ස්වභාවය අවබෝධ කරගන්න සංඥාව යථා ස්වභාවය අවබෝධ කරගන්න සංස්කාරයේ යථා ස්වභාවය අවබෝධ විඥානයේ යථා ස්වභාවය එතන මේ පංච උපාදානස්කන්ධයේම යථාර්ථය කියනක උන්වහන්සේලා අවබෝධ කරගෙන තියෙන ඒ නිසා තමයි ඒ මුල් කරගෙන උන්වහන්සේලාට හැඟීමකුත් ඇති වෙන්නේ නැහැ. අතීතය අරමුණු කරගෙන ඉන්නෙත් නැහැ. අනාගතය ඇති වෙන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කියන අපි අතීතය කියලා සීකරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක්. අනාගතය අපි ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? පංච උපාදානස්. වර්තමාන මේ මොහොතේ පාවිච්චි කරන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒතකොට උන්වහන්සේලා මේ පංච උපාදානස්කන්ධය කියන දේ හරියටම අවබෝධ කරගෙන ඒ නිසා පංච උපාදානස්කන්ධයට කිසිම බැඳීමක් හැඟීමක් නෑ. ඒකයි උන්වහන්සේලා එකෙන් ඒකයි රූප සංඛය විමුක්තෝ කියලා කියන රූපය ගෙවා දාලා නිදහස් වෙලා වේදනාව ගෙවා දාලා නිදහස් වෙලා සංඥාව ගෙවා දාලා නිදහස් වෙලා සංස්කාර ගෙවා දාලා නිදහස් වෙලා විඥානය ගෙවා දාලා ආනේකයි. එතකොට විඥානයේ රූප සංඛය කියනකොට රූපය ගෙවා දානවා කිව්වම මොකද්ද ගෙවලා දාන්නේ? රූපයට තියෙන හැඟීම තමයි කැමැත්ත තමයි ආසාව තමයි අයින් කරන්නේ. ඒක නැත්තම් රූපේ සංකේත කිව්වම ගෙවලා දැම්මා කිව්වම අපි හිතන රූපේ නැති කර ගන්නවා කියලා. නේද? නමුත් අපි අර්ථ වශයෙන් හොඳට අවබෝධ කර ගන්න ඕනේ. එතකොට උන්වහන්සේලා රූපේට තියෙන අර ආසාව කැමැත්ත කියන දේ තමයි අයින් වෙලා තියෙන්නේ. ඒකයි අපිට උන්වහන්සේලාට මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන උන්වහන්සේලාට කිසි හැඟීමක් ඇති වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලා මේකට තියෙන තණ්හාව ආශාව කැමැත්ත කියන දේ උන්වහන්සේලා අයින් කරගෙන තියෙන. ඒතර උන්වහන්සේලාට
පංචස්කන්ධයක් පැවතුනට උපාදානස්කන්ධය හැටියට කතා කරන්නේ නැහැ. ඒකයි. ඒ නිසා සාමාන්‍ය ලෝක සත්‍යය ගැන කතා කරන නිතර උන්වහන්සේ කතා කරන්නේ පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. පංචස්කන්ධ කියලා එහෙම කතා කරන්නේ නැහැ. නිතරම කතා කරන්නේ පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය බුදුරජාණන් වහන්සේ උපාදාන කියල එකක් තියෙන වචන කන්ද කියලා එකත්තින අපේ රූපය ගත්තොත් රූප උපාදානක් කන්දෝ කියලා කියන්නේ. එතෝට එතන අවචන තුළන්තින රූපය කියන්නේ එකක් ඉට පස්සේ රූප උපාදාන තවචනය කන්ද තව එකචනය. එතර ඒක බුදුරජාණන් වහන්සේගේ වචන වලින්ම උන්වහන්සේවා තෝරලතිනවා. දැම පංචුපාදානස් කන්දටම උපාදානය කියන එක මේ පංචුපාදාන කන්දමද උපාදාන එහෙම නැත එකින් බැහැර දෙයක්ද උපාදාන කියලාම. එතරගෙන පංචුපාදානස් කන්දම උපාදාන නෙවේ ඒක බැහැර දෙකුත් නෙවේ උපාදානය කියැනීම හදද. පංචුපාදානස්කන්දයට තියෙන චන්දරාගේ තමයි උපාදාන තන්තත්ත උපාදාන එත රූපය උපාදානය නෙවේ රූපයෙන් බැහැරදයකුත් උපාදානය නොවේ. රූපයට තින චන්දරාගේ තමයි උපාදාන. එත රහත්වෙන රහතන් වහන්සරර සං ගෙවලදානම ගත්ද. අන්න චන්දරායි ද හැඟින් නැතිකර ගන්නම ගත්ද. රූපය පිළිබන්න හැඟීම නැතින රූපය හැබයි පවතින හැකීමක් නෑ අසනෑ ඉතින් රූපයට මොනවනත් ප්‍රශ්නයක් නෑ එක රහතන් වහන්සේ නම සරපේ දෂ්ට කල ද උන්හන්සේ ඊළඟ මොහොත පින්නම් පානවා පේන ඉතින් උන්හන්සේ කියනවා ආයශ්මතුන් මේ සරයට බොල්මිටක් වගේ විහිල්ලයන් ඉසන මේක ගිල්ලා පිටිපස්සෙන් ගීන් තියෙන මොකද උන්හන්සේ කැමතින කුටියක් ඇතුළේ පින්නම් පාන්නමකද සමල්ලාට කෙනෙ කව අපත්තුන එක කියලා සමාරු බයයින ඊට පත් ඒක ඇතුළින්ද නේ ඉති එනිසා උන්හන්ස කියන මේක පිටිපත්තෙන් ගින් තියන්න මේ බොල්මිටක් වගේ විහිරිල යනවගේ එතට සැරියුත් මහරහතන් වහන්සේ අහනවා ඔබවහන්සේ මේ විදිර කියනකොට මේ ඉන්ද්‍රියම් මා පුදුම විදිර පසන්නයි කියන නිකම් මේ කරපුුණු ගොඩක් ගිල්ලා නේද පිළිකන්න දාන්න කියනවාගේ මේක වැඩන්නෑ ගෙදර අයිකල පිළිකන්න දාන්න කියන්නේ ඒ වගේ දැන් මේ මගේ ඒකන මට අයිතිකර මනුෂ්‍යයන් බැඳිල ඉන්නද උන්නාසකර මේකනික වීල්ලයන් ඉසල ගීල පිටිපස්සේ තියන්න එදරගෙන එහෙම කියනකට ඉන්ද්‍රියන් මහා පුදුම ප්‍රසන්න භාවයක් තියෙනවා. එතොට උන්වහන්සම කියනවා ඉතින් ඒකට හේතු හැටිට තේරෙන්නේ මේ පංචපාදානස්කන්දේ පිළිබඳව තියෙන අස්මිමානය ගොඩාක් කලින්ම නැතිකරපු දේක නිසා අයිති නැති දෙයක්ත්තම දැම්මේ ගිහින්ගෙමක දුන්නාන්සලා මේක මම මගේ මට අයිති කියලා අයිතියක් පාවිච්චි කරන්න එක මේකට හැඟීමක් නැමේක මොන උනත් කමන්න නැද ඊළඟම හොත මේක දැන් විහිරිල යනවතේ කැන පින්නම් පානක පෙන්න්නන්නේ එක එතට වීල්ල යන ඒ වනාට කිසි ගානක් නැද අපි ඊළඟ බෝතේ මැරනොයම දැක්කොත්තේම නේද අපට අපිට ලේසිවෙන්න අප ලොකූ හැකිීම ඇතිවන මේ ආරසා කරගන්න කෝමද නේද ඉතින් ඊට පස අපි පෑබාගයක් තිනන පැබාගෙන් බලනො ඉමේල් අරිදාලා දැම ඊළඟ පෑබාගමට හටරැක්කන මොනවත් තියෙන්නේ නේද බේරෙන්න්න පුළුවන්නම් මොනවාහරි කරගන්නම ද අපි ඒ තරමට තාම අර රූපය පිළිබඳව මම මගේ මට අයිතිගෙන හැඟීම තියෙන නිත්‍ය සුකාත්මකින් හැඟීම අපිට තියෙනවා. එද එනි සතම අපි මේක ආරක්ෂා කරගන්න බලන්න එක රහතන් වන්සලට එහෙම නැත්තමක උන්වහන්සේලා මේක පිළිබඳ කිසි හැඟීමක් නෑත්මකද උන්වහන්සේලා මේකට තියෙන චන්දරාගය කෙනෙක දුරු කරලා තියෙන නිසම පංචුපාදානස් කන්දේමනිමේ උපාදානය ඒකෙන් බැහැරදයකුත්ේ මේකට තියෙනමකක්ද චන්දරාගේ කැමැත්ත කෙනෙකට තින හැඟීම එක ඒ හැඟීම තියෙනකත්තමයි ප්‍රශ්න තියෙන එකයි මාරයට බැඳිලයන්නේ හැඟීම නැතිකර ගත්තොත් නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට මේක තියෙන පංචපාදාන කන්ද කියලා කන්ද කියලා කිය පාලි භාෂාවෙන් විවිධ අර්ථ තියෙන වචනයක් ගොඩවල් වලටත් කන්ද කියලා මහා දුක්ඛ කන්ද කියනවා දුක් රාශිය කියන එකයි. එතකොට රූපස්කන්ධය කියන රූප ගොඩවල් කියන එක නෙවෙයි. ඒක සැබෑර්ථය වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේම ගෙන් අහනුව විශ්වාවක් ඇවිල්ලා ස්වාමිනි මේ කන්ද කියලා කියන මේ දැන් මොකද මේ කන්ද කියලා කියන්න කියනහම කන්දානම් කන්දාදි වචන අධිවචනය ගැන පැනවීම ඇයි මේ රූපස් කන්ද කියලා කියන්නේ වේදනස් කන්ද කියලා කියන්නේ සංඥාස් කන්ද කියලා කියන ඇයි මේ කන්ද කියලා කියන්න එතොට බුදුරජාණන් වහන්ස පෙන්න්නනවා යංකින්ජි බිකු රූපන් අතීත අනාගත පච්චුප්පන්නම් ඊළඟට අජ්ජත්තිකංවා බාහිරංවා ඕලාරිකංවා සුතුමංවා හීනංවා පනීතංවා යන්දූරේ සන්තය සබ්බන්තං රූපන්
ඒතම් මමේසු හමසිමේසු අත්තාති මමේ මාගේ මට අයිති කියලා ලෝකයා පවත්වනවා. එතකොට මේ කන්ද කියලා කියන්නේ කාලය තුළ පවතිනවා කියන එකයි. කාලය තුළ පවතිනවා කියනකොට. එතොට පවතින්නමකක්ද කාලය තමයි අතීත අනාගත වර්තමාන පවතින්නේ කොහොමද. අජ්ජත්තික කියල පවතිනවා බාහිර කියලා. ඕලාරක කියල පවතිනවා සිවුන් කියලා. ඊන කියල පවතිනවා පනීත කියලා. ඉළඟට දුර කියල පවතිනවා ළඟ කියල පවතිනවා. එතොට කාලය තුළ සකස් වෙන නැතම් පවතින දේට තමයි මේ කන්ද කියලා කියන්න. එතොට කාලය ගත්තුත් එක අතීතනාගත වර්තම තුට අතීත කියන අතීතයේ හටගෙන නිරුද්ධ වෙලා ගිය දේටත් අපි තාමත් හැඟීමක් කැමැත්තක් තියෙනවා. ද අතීතය අතාරන්න කිවොත්තේ එහෙම කැමැති නෑ. අපි ඒ නිසා අතීත පිටුව තාමත් හැඟීම් තියෙනවා. ආසාවල් කැමැත්තවල් තියෙනවා. ඇයි අතීතයට හිත බැඳිලා තියෙන්නේ. අනාගතයටත් එහෙමයි වර්තමානයටත් එහෙමයි. අතීතයේ හටගෙන නිරුද්ධ වෙලාගේ රූපයටත් හිත බැඳිලා. අනාගත තාම පහල්ලවරතත්න ඒවටත්තාම දැම්මමත් හිත බැඳිලතින්. ඊළඟට මේ වර්තමාන මේ මෝත හටගත්ත දේටත් එහෙමයි. ඊළඟට අජ්ජත්තික කියන දේටත් හිත බැඳිලා. බාහිරයි කියන දේටත් බැඳිලා. ඕලාරකයි කියන දේටත් බැඳිලා. සිවුම් කියන දේටත් බැඳිලා. හීන කියන දේවල්වලටත් බැඳිලා. හීන රූපවලටත් බැඳිලා. පනීත රූපවලටත් බැඳිලා. දුර රූපවලටත් බැඳිලා. ළඟ රූපවලටත් බැඳිලා. රූපය ගත්තොත්. එතොට දැන් පාලයෙන් අපි පංච උපාදානක් නැත රූපස් කන්දය කියනකොට අපි සිංහලෙන් හරි තේර්මෙන්ඩෝනි කාලය තුළ පවතින රූපයට බැඳියම්. ගද කාලය තුළ පවතින රූපයට බැඳීම ඇලීම නැත හැඟීමක් ඇතිකර ගැනීම. කාලය තුළ පවතින රූපයට එකයි. කාලය තමයි අතීතානාගත වර්තමාන කියන කාලය පවතින්න ගොමද අජ්ජාත්තික බාහිර වශයෙන් ඕලාරක සියුම් වශයෙන් හීන පනීත දුර ළඟ. එත ඔය හැම ස්වභාවයකටම හිත බැඳිලා තින අජ්ජත්තිකයි කියන ස්වභාවටත් බැඳිලා. බාහිරයි කියන ස්වභාවයටත් බැඳිලා. ඕලාරික සිවුම් කියන ස්වභාවයන්ටත් බැඳිලා. දුරළඟ කියන ස්වභාවයන්ටත් බැඳලා. ඊළඟට හීන පනීත කියන දේවල්ලොටත් බැඳිලා. ඒ නිසා මේ ඔය කාලය තුළ පවත්තින රූපයිට තමයි අපි හිත බැඳිල තියන්නේ. ඉළඟට කාලය තුළ පවතින විඳීමට තමයි හිත බැඳී ගිහින් තියෙන. කාලය තුළ පවතින සංඥාවට තම හිත බැඳිලතින. කාලය තුළ පවතින සංස්කාරයන්ට තමයි බැඳිලතින. කාලය තුළ පවතින නැතන් සකස් වෙන විඤ්ඥානයට තමයි හිත බැඳිලතින. එක තම පාලින් පංච උපාදානස් කර රූප උපාදානක් කන්දු වේදනා උපාදානක් කන්දු සංඥා උපාදානක් කන්දු සංකාරුපාදානක් කන්දු විඤ්ඥාන උපාදානක් කන්දු අර වචන තුන්ම තියෙනවා. රූප උපාදානක් කන්ද ඒක එතට අපි සිංහලෙන් ගත්ත කන්ද කියනගත කාලය තුළ පවතිනවා කියනක. එත බුදුරජන් වන්සේට පැදිල පෙනරම කන්ද වට කියන්නේ අජ්ජත්ති අතීතනාගත වර්තමාන අජ්ජත්තික බාහිර ඕලාරික සියුම් හීන පරීත දුර ළඟ. ඒක විපස්සනා කියනකොට යං කිංචි රූපං අතීතානාගත පච්චුපන්නං අජ්ජත්තිකංවා බාහිරංවා ඕලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා සබ්බන්තං රූපන් නේතම් මම නේසු හමස්මින මේසු අත්තාති ඒව මේතා යථභූතං සම්ම පඥ්ඥාන දට්ටබ්බං. එතර භාවනා කරනෝට ඒකයි ඒ අර කාලයක් ගන්නවා අර පවතින ඒ සභාවනුත් ගන්නවා නැතන් සකස් වෙන අජ්ජත්තිකයි කියලා සකස්වීමත්තින බාහිරයි කියලා ඕලාරක සිවුන් හීන පරීත දුර ළඟ. එති හැම පැත්තෙම හිත බැදිලති අජ්ජත්තිකය කියන දේටත් හිත බැඳිලා බාහිරයි කියන දේටත් බැඳිලා ඒ පවතින ස්වභාවයන්ටත් බැඳිලා ඉළඟට කාලයටත් බැඳිලා ඒකයි. එතොට අපි රූප උපාදානක් කන්ද කෙන හොදට අපි සිහියට එන්ඩෝනේ ඒවට අර්ථති අපිති රූපස් කන්දය කර නිකන් පාලිම කියලා දාන. එතට හරි අර්ථය වෙනකොට අපි ගණ්ඩෝනේ කාලය තුළ පවතින රූපයට අන්න බැඳීයම් පාදාන කැනීමකද චන්දරා ආශ කිරීම නැතම් එක කියන්නීමකක්ද කාලය තුළ පවතින රූපයට හැඟීම් ඇති කරගන්න හැඟීමත් තියෙනවා. හැඟීම කැනීමකක්ද ආස කරනවා කැමැත්තත් තියෙනවා. ඒකයි කාලය තුළ පවතින රූපයට හැඟීමත් තියෙනවා. එතර ඒකන අතීතයට තාම හැඟීම්
තියෙනවා ඒ වයින් කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ කැමති නෑ සංඥාවලට සංකාරවලට විඤ්ඥානයට නේද අතීතය දැනගත් ඔක්කෝම මම දැනගත්තා කියලා තාම මම්මා යෝක දැන්නේ දන්නේ ඒ නිසා නේද ඒකෝට මතීතය වෙච්චි ආයතන උච්ච සකස්වීම ඔක්කෝටම තාමත් එකකක්වත් අතඇරලා හෙම නෑ කෝටම තාම හැඟීම් තියෙනවා එක තාම ඒවා මං්්‍යනා කර තමයි හැඟීම් ඇති කරගෙන ඉන්නේ ඒ එනිසයි වලේශයෙන් අතහැරගන්න පුළුවන්කමක් නෑ අනාගතයටත් ඒම අනාගතයත් කල් ඇතුවම දැන් හැඟීම් ඇති කරගෙන ඉන්නේ ඒකයි අහවලාවෙන් ඕනි නේද දැරාතන් වන්සරට එක ඒ මුකුත් ඇැගීමක් නෑ භවිස්්‍යති වෙන්න ඕනි අහවලා වෙන්න ඕනි නොවෙන්න ඕනි මං මෙහම වෙන්න ඕන් මෙහම නොවෙන්න ඕනි එහෙම නෑ නම් අමුත් අපිට එහෙම තියෙනවානේ අනාගතය මට මෙහෙම වෙන්න ඕනි අනාගත අපි ගොඩා පාර්ථනා කරගෙන සැලසුම් කරගෙනන්න මේ ජීවිතය සැලසුම් කරගෙනන්න අවසාන කාලෙනම් මම ධර්මයටම බරවෙලා නේද ආය මුකුත් නෑ අනිත් කිසි දේකට මේ වෙන්න බණ භාවනාවම නේද ඒත් ගොඩනගාගෙනන්නම ගත්ද ඒත් පංචපාදානස්කන්ධයක් තමයි ඒක ඉෂ්ට නොවනොත් මොකද වෙන්නේ එතොට දුකක් ඇතිවෙනවා ඒක ඒ වගේ අපි අනාගතය විවිධ විදියට පාර්ථනා කරගෙන හැඟීම අපිට ඒව පිළ කැන අනාගතය මේ රූපය පංච පාදානස්කන්දය මුල නැත ජීවිතය මුල් කරන ලොකු හැඟීම් තියෙනවා එතට ඒකයි භාගතුන් වහන්සේ අපි ධර්මය අබෝධ කරගන්න මහන්සි කරන්න අය මේ කාලත්‍රයටම තියෙන හැඟීම් අයින් කළ දාන්නනේ ඊළඟට පවතින අජ්‍යතික බාහිර ඕලාරකසියම් හීන පනීත දුරලඟ කියන මේ සෑම ස්වභාවකටම හිතේන චන්දරාගේ දුරුකර ගන්න ඕනි තේ නිසා ධර්මය විශේෂ මේ පංච පාදානස්කන්දය පිළිබඳව අපි හරියට දැනගෙන ඊට පස්සතින් අපිට ඒකයි මේ පංච පාදානස්කන්දය පිළිබඳවතින හැඟීම් අයින් කරගන්න ඕන හැඟීම් අයින් කරගන්න නමකත කරන්න තියන්නේ හැඟි මයින් කරගන්න ගැන මේකට තින චන්දරාගේ තන්හාව තමයි අයින් කරන්න ඕනි ඒකයි තොට රූපය සංකයකිනකට රාතන් වහන්සර රූපය ගෙවා දැම්මකිනට අපි දැනගන්න රූපයට ති ආශාව තමයි ගෙවල දැම්මි ඒකයි එතොට දැම්මති නැත්ත ඒකයි මං්්‍යමානොබිකුම් බද්දු මාරස්ස මේ හැඟී මැති කරගස්තු මාරයට බැඳෙනවා එතොට අමං්්‍යමානු මුත්තු මාරස්ස මෙහැඟීම් ඇති නොකරගත්තුන් මාරයාගෙන් නිදහස් ඉති මාරයාගෙන් නිදස්කනවා කියලම ගත කරන්තිී රූපේට තියෙන චන්දරාගේ දුරු කරන්න ඕනි වේදනාවට තියෙන චන්දරාගේ දුරු කරන්න සංඥාවට තියෙන චන්දරාගේ දුරු කරන්න සංස්කාරයට තියෙන චන්දරාගේ දුරු කරන්න සංස්කාර නැති කරන්න චන්දරාගේ තමයි නැති කරන්න විඤ්ඥානය නැති කරන්න විඤ්ඥානයට තියෙන චන්දරාගේ නැති කරනවා එතොට දැන් මේ පංචුපාදානස් කන්ද නිරුද්ධ කරන්න ඕන කියන වචනය මැහෙනකොට අපි එතොට රූපය නිරුද්ධ කරන්නවා කිව හමගත කරන්නේ රූපේරති ආශාවයි චන්දරාගේ නැත චන්දරාගේ තමයි නිරුද්ධ කරන්න වේදනාවට තියෙන චන්දරාගේ තමයි නිරුද්ධ කරන්නේ සංඥාවට තියෙන චන්දරාගේ තමයි නිරුද්ධ කරන්නේ නැත නිරෝධ කියනකොටම අපිට එක නිරුද්ධ කරනවා කිව්වම නේද එතොට අපි තනි රූපය නිරුද්ධ කරනවා කිවොත් රූපය නොදනීය දැනින් නැත්තන් යන්න රූපය නිරුද්ධ කරා කියලා හිතෙන්නේ විඳින් දැනුන් නැත අන්න වේදනාව නිරුද්ධ කරා කියලා හිතෙන සංඥා දැනින් නැත්තන් අපි හිතන සංඥාව නිරුද්ධ කරා කියලා සංස්කාර දැනින් නැත්තන් සංස්කාර නිරුද්ධ කරලා කිරති සමහර භාවනා කරලත් ඇවිල්ල කියනවා භාවනා කරා පැයක් විදර හිට කිසි දෙයක් දැනුන්න කිසිම හැඟීමක් නෑ කිසි දෙයක් තේරුන්න එතොර හැතන්නේ ඕ අර රූප විලීම් දැනුන් නැත්තම් සංඥා දැනුන් නැත්තම් හිත දැනුන් නැත්තම් නේද සිති විඩියාව නැත්තම් එතෝට අන්න මාරයගෙන් නිදහස් කියල තමයි හිතන්නේ එත අපි අවබෝධ කරගන්න ඕනි පංචුපාදානස්කන්දය නිරෝධ කිරීම නෙවේ නොවැලීම තමයි එක පංචපාදානස්කන්දයට නොවැලීමයි අපි සිද්ධ වෙන්ඩෝන් එතර කවුරටිකුවොත්තේම රූපයට ඇලුන්නෑකිවොත් නේද අන්න යට යං අවබෝධයක් තියෙනවා එහෙමන රූපය නොදැනී කියාකිවොත්තේ මන්ද රූපයන්නන් තේරෙන්නේ නෑ එහෙම කිවොත් ආනෙතර හරි අවබෝධයක් නෑ දැමට භාවනා කරන විකිස්ම වේදනාවත් දැනෙන්නේ එතර ඒ වුණොත් එය හරියට ආබෝධ කරගත්ත කෙනෙක් නෙවේ දැ ලෙඩක් ඇතුනොත් එම ගී ලබිහන කෝමද ලෙඩ අපමට කය තේරෙන්න්නෙත් නෑ විදින් තේරෙන්න්නෙත් නෑ මං ඉන්න සුඥත එකකොත්තේම මොකද වෙන්නේ ඒ ඇත්තරම හරි අවබෝධයක්
නෙවේ රහතන් වහන්සේලාගෙන්වත් අහනකොට එහෙම කියන්නේ නේද කච්චිතේ කස්සප කමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා අභික්කමන්ති පටික්කමන්ති එතකොට නමේ බන්තේ කමනීයන්න යාපනීයම් බාල්ලා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නොපටික්කමන්ති කියලා කියන්නේ ස්වාමීනි මේ දැඩි වේදනා ඉවසන්න පුළුවන් ඒවා නෙවෙයි දරා ගන්න පුළුවන් ඒවා නෙවෙයි නමේ බන්තේ කමනීයං යාවේ කියන කයට තියෙන ස්වභාවය කියන්නේ කායික ඒ තරම් කයට මේක දරාගන්න බෑ හිතින් දරාගෙන හිටියට කයට දැන් මේක දරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ තරමට දැඩි වේදනා ඇති වෙන එක බහල්ලා මේ දුක්ඛ වේදනා කියන දුක් වේදනා අභික්කමන්ති වැඩි වෙනවා නොපටික්කමන්ති අඩු වෙන ගානක්වත් නැහැ දැන් බලන්න වේදනාව හොඳ තේරෙනවනේ අනේ භාග්‍යතුන් වහන්සේ ඉතින් මට නම් කිසි දෙයක් දැනෙන්නේ නේද මං ඉතින් හිස් බවනේ හැම වෙලේම මට හිස් ඔක්කොම ඉතින් එහෙමද දැන් කියන්නේ නෑ දැන් ලෙඩ ගැන අහන්න ගියාම ඊට පස්සේ වෙනව කතා කරන්නෙත් නෑ ඒක බාන්න සාමාන්‍ය මානුෂික ගනුදෙනු උන්වහන්සේලා කතා කරනවා ඒක දැන් ඒවොත් එහෙම නැත්නම් කිය අනේ භාග්‍යතුන් කයත් තියෙන්න බෑ ඒක වේදනාව දැනෙන්න නේද නැත්නම් මම කෙනෙක් ඉන්න බෑ නේද සත්වයෙක් ඉන්න බෑ මේවා එහෙම ඒවා කතා කරන්න යන්නේ නැහැ ඒක ඒ සම්මුතිය නිදහස් ඒත් උන්වහන්සේලා ව්‍යවහාරය කියන එක අන්න පාවිච්චි කරනවා ඒක විවාහාරය කියන එක පාවිච්චි කරනවා දැන් භාග්‍යතුන් වහන්සේ බලන්න උන්වහන්සේලා ලෙඩ වුණා භාග්‍යතුන් වහන්සේ යනවා බලන්න නේද බණ්ඩාසනීප තියෙනකොට උන්වහන්සේ පවා ගිහිල්ලා බොජ්ජංග දේශනා කරන උන්වහන්සේලාට ඒකයි මොකද ඒ කායික වේදනාව කියන උන්වහන්සේලාට දැනෙනවා උන්වහන්සේලාට පුළුවන් ඒකට නොයලී ඉන්න විතරයි ඒක නොයලී ඉන්න පුළුවන් නොමැදී ඉන්න පුළුවන් හැබැයි වේදනාව ඉක්මවා ගිහිලා නැහැ හැබැයි වේදනාව එක පැත්තකින් ඉක්මවා ගිහිලා තියෙන වේදනාවට තියෙන මොකද්ද කැමැත්ත කියන්නේ හැඟීමක් නැහැ වේදනාව මම කියලා මම විඳිනවා කියලා හැඟීමක් කියන්නේ නැහැ ඒක මම විඳිනවා කියලා හැම හැඟීම් ගන්නෙ නැහැ ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි හරියටම නිවැරදිව තේරුම් ගන්න ඕනි ඒකයි චතුරාර්ය සත්‍ය හරියට පහදලා තියෙන්නේ ඒකට කළ යුතු දේවල් හරියටම කියලා දෙන්නේ එහෙම නැති වුණොත් මොකද වෙන්නේ අපි මේ වචනේ තියෙන නිතරම දුක් නැති කරන්න කියලානේ අපි බලන්නේ හැම මොහොතේම මොකද්ද දුක් නැති කරන්න කියලා දුක්ඛ නිමිති නැති කරන්න තමයි මහන්සි ගන්න. ඉතින් ඕක සංසාරෙත් කරපු කාර්යභාරිය. සංසාරේ හැමදාම දුක තේරුණා. බොහෝ තැන්වලදී අපි දුකයි කියලා ගත්තා. හැබැයි දුක අල්ලගත්තට දුකේ තියෙන ස්වභාවය තමයි අපි අතරමං කරනවා. දුකේ තියෙන ස්වභාවය තමයි විපාකයක් තියෙනවා. දුක කියන එකේ විපාකයක් තියෙනවා. කර්ම කරපුවම විපාක තියෙනවා වගේ දුක කියන එකේ විපාක දෙකක් තියෙනවා. ඉතින් අපි හැමදාම ওই දෙකට මොකද වෙන්නේ? විපාකයට ලක් වෙනවා. ඉතින් ඊට පස්සේ ගැලවෙන්න බෑ. අපි සමහරට කාට හරි කිව්වොත් බැන්නත් කියනවා ඔයා දන්නේ නැහැ ඔගේ විපාකේ නේද? බැන්නට පස්සෙත් කියනවනේ. දැන් ඊට පස්සේ අර මනුස්සයන් ගැලවෙන්න හම් වෙන්නේ නෑ. ඒ වගේ මේ දුකක් සකස් වෙනකොට පුජ්‍යලයා විපාක දෙයකට ලක් වෙන්නේ තමයි සම්මෝහ විපාක සහ පරිේටිත විපාක. දුක හටගත්තේ ගමන්ම අතරමං වෙනවා. අතරමං වුණාම මොකද වෙන්නේ? දුකක් එක්ක කළ යුතු කිසිම දෙයක් දන්නේ නෑ. පරිේටිත විපාක කියන්නේ තමන් අතරමං වුණාන් පස්සේ ලෝකෙන් තමයි අහන්නේ. ඒකනේ මේ දුක් නැති කරන්න සෑහෙන දේවල් තියෙන ලෝකේ. ආගම් එයි මේ සීළු ආගම් මොකටද තියෙන්නේ? මිනිස්සු සැපසේ ජීවත් වුණා නම් ආගම් ඕනෙද? මිනිස්සුන්ට දුකක් කියලා එකක් නැතිනම් ආගම් ඕනෙද? එහෙනම් මිනිස්සු කොහෙවත් යන්නේ නෑ. හැමදාම සැපසේ ජීවත් වෙනවනේ. ඉතින් කේන්ද්‍ර හදන අයම ඒකට ඉවරයි. ඒකට වැඩ නැති වෙනවා. දැන් එන්නේ වට මේ විද්‍යාවයි අරම මොනතරම් දියුණු කිව්වත් අර ඉස්සර ඈත අතීතයේ කරපු හැමදේම තාමත් කරනවනේ මිනිස්සු. එකක්වත් අතහැරලාද? නෑ. ඇයි? මිනිස්සුන්ට දුක ඇති වෙනකොට ඔය ඔක්කොටම ආයි තැන එනවා පුදුම විදිහට. ඒකෙන් දැන් අතහැරලා තිබුණේ ආයෙ එනවා මිනිස්සු ළඟට නේද? ඒයි මිනිස්සු දුක ඇති වෙන්නේ නැති වෙන අතරමං වෙනවා. අතරමං වුණාම එක එක්කෙනාගෙන් අහනවා. එතකොට එක එක්කෙනා කියන අරක කරන්න මේක කරන්න කියලා. ඉතින් ඒ වගේ මේ දුකේ තියෙන ස්වභාවය නිසා දුකක් හටගත්තාම අපි බලන්නේ තවත් දුක්ඛ නිමිති ටිකක් අයින් කරලා බේරෙන්න තමයි මහන්සි ගන්නෙ. තවත් දුක්ඛ නිමිති ටිකක් අයින් කරන්න. දුක්ඛ නිමිති අයින් කරයි කියලා කාටවත් දුකින් නිදහස් වෙන්න බෑ. දුක්ඛම් පරිඤ්ඤයයන් කියන්නේ අවබෝධ කරගන්න නැති කල යුත්තේ මොකද්ද? දුක සකස් වෙන හේතුව. අපි හේතුව අයින් කරන්නේ නැතුව මොකද වෙන්නේ? තවත් ඒකට උපකාර වෙච්ච ධර්මතාවයක් විතරක් මේ වෙනවා. එතකොට දුක මේ දුක්ඛ නිමිත්තක්ම තමයි අපි ගන්න. ඒකයි ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මයක අපි හේතු අයින් කරන්න හේතු අයින් කරන් පස්සේ අර දුක්ඛ නිමිති තිබ්බත් අපි දුක් විඳින්නේ නෑ. ඒක රහත් වුණාට පස්සේ ඒකයි රූපේ උන්වහන්සේලා
පැවතුන තුන්වහන්සේලා රූප මාරයට බැඳින්නවත් මේ සංසාරයට බැඳින්න මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා හැම දෙනාටම මෙන්න මේ පංචපාදානස්කන්ධය පිළිබඳව තියෙන හැඟීම කියන එක නැති කරගන්න. ඒ හැඟීම කියන්නේ මොකද්ද? ආශාව කියන මේකට අපි හරි කැමැති. අපි ඒකයි රූපය කියන දෙයට අපි චන්දරාගෙන් බැඳිලා ඉන්නේ. චන්දරාගෙන් බැඳිලා ඉන්නේ ඇයි? රූපේ ඇත්ත අපි හරියට දැක්කේ නැති නිසා. තණ්හාව කොහේද පදිංචි වෙලා ඉන්නේ කිව්වොත් ඉන්නේ කොහෙද? රූපේ තුලමයි. ඒකයි යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත පහියමාන එත නිවිසමාන නිවිසති. මේ තණ්හාව කොහේද, මේ හැඟීම් කොහේද තියෙන්නේ කියලා හෙව්වොත් නේද? අපිගෙන හැඟීම තමයි ප්‍රශ්නේ. එතන හැඟීම කොහෙද තියෙන්නේ? ඉතින් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ හැඟීම තියෙන එකද මායයට බැඳුනා කිව්වහම නේද? මේක මඤ්ඤමාන හැඟීම් ඇති කරගත්තොත් මායයට බැඳෙනවා. ඒකට බලන්න මායයට බැඳිලා තියෙන ගලවන්න නෙමෙයි බැඳි මොකද්ද? හැඟීම තියෙන්නේ මොකේද? රූපේට. රූපේ හැඟීම් තිබ්බොත් මායයට බැඳෙන්නේ. ඒකයි. ඉතින් ඒ නිසා රූපේට තියෙන අන හැඟීම අයින් කරගන්න උන්වහන්සේලා එකයි මේ වගේ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ. එකයි මේ පංචපාදානස්කන්ධයට නම් කැමැත්ත ආශාව තණ්හාව තියෙන තාක්කල් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් තණ්හාව පදිංචි වෙලා තියෙන්නේ අනිත් පැත්තෙන් කොහෙද? හැඟීම් ඇති වෙලා තියෙන්නේ මොකේද? රූපේටයි හැඟීම් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි සත්පට්ඨාන සූත්‍රය කියන්නේ රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානානි වේදනා ලෝකේ පිය රූපං සාත රූපං සංඥා ලෝකේ පිය රූපං සාත රූපං සංඛාරා ලෝකේ පිය රූපං සාත විඥානං ලෝකේ පිය රූපං සාත රූපං. මේ රූපේ කියන්නේ වේදනාව කියන්නේ සංඥාව සංකාර විඥාන කියන්නේ පිය ස්වභාවයෙන් පේන්නේ, මිහිරි ස්වභාවයෙන් පේන්නේ. හේතුව ඇයි? රූපේ ආස්වාදයක් තියෙනවා, විඳීමේ ආස්වාදයක් තියෙනවා, සංඥාවේ ආස්වාදයක් තියෙනවා, සංස්කාරයේ ආස්වාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන මහණෙනි මේ රූපේ ඒකාන්ත වශයෙන් දුකක් වුණා නම් මේ ලෝකයේ රූපයට ඇලෙන්නේ නැහැ කියන. එහෙනම් රූපේ මොකද තියෙන්නේ? ආස්වාදයක් තියෙනවා. ඒ වගේම රූපේ ආදීනයක් නැත්තම් රූපයට කලකිරෙන්නේ. එහෙනම් රූපේ ආදීනයකුත් තියෙනවා, ආස්වාදයකුත් තියෙනවා, ආදීන. එහෙනම් අපි රූපේ පිළිබඳ හැඟීම් පවත්තාවේ තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන්න වශයෙන් මේ හැම හැඟීමක්ම ඇතුළත නැත්නම් අපි කැමති ඇයි? මේක ආස්වාද වශයෙන් දැක්ක හින්දා. ඒකයි. දැන් අපි කියන්නේ හැඟීම කියන්නේ කැමැත්ත, චන්ද්‍රාගය. ඒයි චන්ද්‍රාගයක් ඇති උනේ මේකේ ආස්වාද වශයෙන් බැලුවා. දැන් ඒකයි බුදුරජාණන් වහන්සේ බලන්න කියන කොහොමද? ආදීනෝ බලන්න කියන එකයි. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක්, අනුවත්, තුවාලයක්, අනුසතු දෙයක්, කැරලා බින්දලා යන දෙයක්, මේ විදිහට ආදීනෝ බලනකොට තමයි රූපේට තියෙන තණ්හාව මොකද වෙන්නේ? හැඟීම මොකද වෙන්නේ? ෂේ වෙලා යනවා. ආන්නතර තමයි එයා මායයෙන් නිදහස් වෙනවා. ක්ලේශ මායයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට මේ මාර දිව්‍ය පුත්‍රයාගෙමත් පාපි මායයෙන් නිදහස් වෙන්න පුළුවන්. අදස්ස නම් මාරු මච්චු රාජයක මාරයාගේ අල්ලන්න බැරි තැනකට යන්න පුළුවන්. එයාට මුකුත් ඊට පස්සේ කරන්න විදිහක් නැහැ. මොකද එයා මේ පංචපාදානස්කන්ධයට තණ්හාව තියෙන තාක්කල් තමයි එයාගේ වශයෙන් අපිට අපි ඉන්නේ. තණ්හාව තුරුණු ගමන් එයාට ආයේ මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැම දිනකට මේ පංචපාදානස්කන්ධය නිවැරදිව හඳුනාගෙන අර්ථ හොඳට දැනගෙන රූප උපාදානස්කන්ධය කියනකොට හොඳට අපිට අර්ථයෙන් ඕනේ මේ කාලය තුල පවතින රූපේට තියෙන චන්දරාගය නැත්නම් හැඟීම ආශාව කැමැත්ත කියන එකයි. වේදනා උපාදානස්කන්ධ කියනකොට කාලය තුල පවතින වේදනාවට තියෙන හැඟීම ආශාව කැමැත්ත චන්දරාගය කියන එක උපාදානය කියන්නේ. උපාදාන කියනකොට චන්දරාගය කියලා කියනවා. ඒකයි තන රූපේ උපාදාන නැත්නම් ඒක බැලේතරක ඒකට තියෙන චන්දරාගය තමයි උපාදාන. එන හැඟීමක් ඇති වුණොත් තමයි බැඳීමක් ඇති වෙන්නේ. ගම් නැත්තම් ඇලිලා පවතින්නේ නැහැ. ගම් ගාලම තියෙන්න ඕනේ ඇලිලා තියෙන. ගම් වේලුනොත් ඇලීම කියන එක නැති වෙලා යනවා. ඒක බැඳිලා තිබ්බනම් දෙයකට බැඳීම තියෙන්නේ ඇලිලා තියෙනකන් විතරයි. ඒ නිසා චන්ද්‍රාගේ තියෙනකන් තමයි මේ මායයට අපි හැමෝම බැඳිලා ඉන්නේ. එයා කියන විදිහට නැත්නම් එයාගේ කැමැත්ත ඉෂ්ට කරලා දෙන්න. එයා කැමති මේ සංසාරේ අපි කාම ඉන්ද්‍රියම් පිනෝ ඉන්නවා නම් එයා හරි කැමති. ඒකයි. මොකද දැන් මේ රටක උනත් රජ කෙනෙක් කැමති අපි මේ රට තුල ජීවත් වෙනවද නැත්නම් මේකෙන් යනවටද? මොකටද කැමති? රට තුල මිනිස්සු ජීවත් වෙනවට එයාට දැනෙන්න මිනිස්සු යන්න ගියොත් මොකද එයා කරන්නේ? උඩින් යන ගමනුත් නතර කරයි.
මුහදේ යන ගමනුත් නතර කරයි නේද යට දැරෙන්ඩ මිනිසු මේකින් යන්න ගියොත්තම යා ඊට පස කාටද පාලනයෙන් කාට රජකම් කරන්න එය රජකම් කරන්න කෙනෙක් නෑ ඉට පස යමකද වෙන්නේ යන්න බැරිවෙන්ට එක බාධ දාන ආනේ වගේ තමයි මාරයා කියන කෙන මාරයා කියන්නේ පංචකාම ලෝකයේ රජ ඉතින් එයා කැමති නෑ මේ පංචකාම ලෝකයේ ඉක්මවා යනට යාට මේ දැනෙන්ට යනකොට එයා කැමති නෑක බුදු කෙනෙ පහළුනම් හරිම විරුද්ධ ඇයි එයාගේ විශයෙන් එයාගේ ලෝකයේ මිනිස්සු අයින් කරනවාට එයා කැමති මේ දිව ලෝකහයි අපා ඒවයි දනුවන්කරපු අයිති හිරග වලද රජවරු වෙනමනේ නේද හිරගේ කිය කියලන වූ කරපුවාට විදි නෙගිරති රජට එක වැඩි ගානක් නෑ ඉති නමුත් රජවරු කැමති මිනිසු ගයක් කදාගෙන නේද කාලබීල හිටියටති ලොකූ පස්නයක් කරගන්නේ නෑ ඉති එනිසා මාරයට අපි දිව ලෝක කිය කියල හෙම ලොකු පස්නයක් නෑ කැමතියකට ඉති නිසා මනුෂ්‍ය ලෝකෙත් ඉතින් සැප සම්පත් කිය කියල යාට පස්නයක් නෑ දැන් රජවරු මිනිසු මේ කාල බෙලින්නට එහෙම අකමැත්තත් නෑන අකමැතිමගේටද ඕ යාගේ විශේක්මායනට ඒකයි දැනෙන්න්නම රටවල්ල මිනිස් යන්නෙක තැම රජ කෙනෙක්ම ඊට වසම වෙන්නේ හරි වාදාදාන මිනිසුන්ට යන්න බැරි මාරය ඇත්තේ වගේ තමයි මාරය මේ පංචකාමයත් එක්ක මිනිස්සු ඉන්නකම් කිසිම ප්‍රශ්නයක් නෑ ඇබැයි මේක ඉක්මවා යන්න ගියොත් වැඩි කැමැත්තක් නෑ මක දෙයාගේ විසි මාරදය මතික්කන්තුගෙන මාර විශ්‍ය ඉක්මවා යන්න යනු ඒකතිය නිසා මේ මාරයට ලෝකයාව පවත්තන්න පුළුවන් මේ කෙලෙස්තියනකම් විතරයි තන්නහාව තියනකම් විතරයාට මනුෂ්‍යාව කෙනෙක් කෙන පාලනය කරන්න පුළන් කෙලෙසුන්ගෙන් තමයි එයාට හැබැයි කෙලෙස් ඇති කරන්න එයාට කරන්න පුළන්මකද එයාට කෙලෙස් ඇති කර නිමිති ඇති කරන්න පුළන් ඒට හයායට කරන්න දෙකුත් නෑ මාරයට පුළන් කෙලෙස් ඇති කරන නිමිති ඇති කරන්න ඒකයි ඒකයි ඒ කෙලෙස් ඇති කරන දේවල්වලට බුදුරජාන් වහන්සේ මාර විෂය කියන්නේ එකයි පංචකාම ගුණයට කියන එකයි මාර විෂය කියලා කියන්නේ එකයි එතොට ඒවා තුළ ඉන්න තාක්කල් තමයි ඒවට අර්මාරයට පුළුවන් එනි සම්මානාසයාගේ විසේ තියෙන මේ කෙලෙස් සහ කෙලෙස් ඇති කරන නිමිති එක්ක බුදුරජාන් වහන්සේගේ බලය හයති නොකක්ද ධර්මයත් එක් ඒක උන්වහන්සේට තියන්නේ ධර්මය පැත්තෙන් ආදීනෝ කියල දෙන්න පුළන් යථාර්ථය කියලද ඒකතම උන්වහන්සගේ බලය ඉතින් ඒකයි උන්වහන්සම කියන මාව දකින්න මාව අනුගමනය කරන්න ධර්මය අනුගමනය කරණය කියලා විතේ නිසා බුදුරජාණන් වහන්සේක ධර්මය අනුව තොට අපි මේ තන්නාව තින තාක්කල් තමයි මේ සංසාරයට බැඳන්නේ මාරයට බැඳන්නේ කාමයට බැඳන්නේ මේ ලෝකයට බැඳන්නේ මේ තන්නහාව තියෙනකම් පමණයි තන්නහාව අයිංකරගම් මේ පස්සුන්ට කොක්කෝම විසි දෙනවා ඒකයි ආය උපතක් හදර දෙන්න තන්නාවේ නේද යායන් තන්නා පූනෝ භවිකා ගැනික තන්නහමතම යොකෝ මතක තන්නහමතම සිරු හැඟීම අපිට ඇති කළ දෙන්න විධාකා තන්නාව ප්‍රහණය කරනම් චන්ද්‍රාගි කියන දේ පහන ප්‍රහණය කරනම් අපිට දුකින් දස්වෙන්න පුළා එත තන්නාව චන්ද්‍රාගී කියනක අනි පැත්තිං පජින් කියල ඉන්න කොහෙද රූපය තුළ ඒකයි අපි රූපය පිළිබඳ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න දේශනා කරන්න ඉති රූපය අවබෝධ කරගත්තොත් අන්න පුළුවන් මේකින් නිදහස් වෙන්නේ නිසාහම දෙනාටම මේ පංච පාදානස්කන්දය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගෙන මේක නිදහස් වෙන ලැබේවා කලපි ආශිර්වාද කරනවා සිලු හැඟීම් මොලින් තුරව සාන්ත මුනිරයන් වන ලැබේවා ලපි ආශිර්වාද හොඳ ඇද දිනේදිත් අපි ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරෙන් බත්තිය යුතුව ලෝතරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්න දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය අපි තාම් ශ්‍රද්ධා ගෞරු බත්තිය යුතුව සවනය කරා ඒ තුළින් අපේ චිත සන්තාන තුළ ප්‍රමාණ පුුණ ශක්තියක් අත්පත්වෙනවා ඒවගේ මද දිනේදී ධර්ම දේශනාව සඳහා දායකත්වය සැපීම ධර්මදානය පින්කම අපේ චිත සන්තාන තුළ සිද්ධ වෙනවා ඒවගේම දේශනා කිරීම තුළින් අමුත දාන පින්කම අපේ චිත සන්තාන තුළ සිද්ධ වෙනවා ඒවගේ මේ දේශනාවන් ශ්‍රවණය කිරීම තුළ අපට තිවිධ රත්නය කරේ මහා ශ්‍රද්ධාවක් ගෞරුවක් භක්තියක් ඇතිවෙනවා මේ දේශන අහන්න අහන්න භාගතුන් වහන්සේ අවබෝධය පිළිබඳව අපට මහා ශ්‍රද්ධාවක් ඇත්වෙනවා
සම්මා සම්බුද්ධෝ භගවායි කාන්තේම බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාක්කාතයි සංඝයා සුපටිපන්නයි. තිවිධ රත්නය කිරීම අපට මහා ශ්‍රද්ධාවක් බෞරෝභත්වයක් ඇතිවෙනවා. ඒ වගේම ධර්මය කරේ සද්ධා ගෞරත සංඝයා කරේ සද්ධාව ගෞරෝභත්වයට තිවිධ රත්නය කිරීම අපේ සිතේ ප්‍රසාධය තිනවා. තිම එක ප්‍රසාද සිතක් අපට බොහෝ කාලයක්ම හිතසුව පිණිස පවතිනවා. ඉතින් අපේ චිත සන්තාන් තුළ අද දිනේදත් මේ රැස් කරගත්තාව සකලුත කුසලාන සංස ධර්මයන් අපි හැමදනාටම මෙලෝ පරලෝ දෙකේ හිතුසුව පිණිස් පවතින අද දිනේතිත් විශේෂ පුුණ්‍යයන මෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. අද දෙසැම්බර් 11 දින ධර්ම දේශනා සඳහන දායකත්වය සපයනුවේ අද දින උපන්දිනය සමරන ටැනී පෙරේරා මහතාට තුන්වන්ගේ ආශිර්වාද නිරුපිලෝවිශ්ව හා ධර්මාබෝධය පාර්ථනාකින් පිරිස ඉන්ද්‍රාණ පෙරේරා මහත්මය සමඟ දරුවන් සහ මුණපුරන් මිනිබිරියන් විසින් මේ රැස් කරගත්තාව සකල විත කුසලාද සංස ධර්මයන්ගේ හේතින් බලින් බුදු පසිපති මහරහතුන් වහන්සේලා ගැනතු ගුණානුපාදයෙන් ටැනී පෙරේ රාමහත්මාට නිදුක් නිරෝගිෂෝ පත්භාව චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා. ජීවිතවට පවතින්නා ශීල කරදර බාධක දුරවෙලා ඉදිරියනාගතය තවදුරටත් සම්බුදු ශාසනය මුල් කරගෙන දානාදී පින්කන් සීලාදී ගුණධර්ම සමති පර්ශනා භාවනා වඩීමෙන් මේ ජීවිතයේම මේ ධර්මය අවබෝධ කරගන්න සත්‍යය ධෛර්ය වාශනාව චිර ජීවිත දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒවගේ මතීත සංසාරය පට මේ ජීවිතය දක් අප සියලු දෙනා නමින් මිය පරලෝකයේ යන්තාක් ඥාති මිත්‍ර ආදී ඇත්නම් ඒ මේ පරලෝකයේ සියලුම ඥාතින් අපි රැස් කරගත් මේ උදාාරතර පුුණ්‍ය ධර්මය සියතින් කරගත් පිනක් හා සමානව සාදු කියල මේ පින් අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ ජීවිත සෝපත් භායට පත්වේවා කියල පිපින් අනුමෝදන් කරමු. සිලූමද දේවතාවන්ට මේ පින් අනුමෝදන් කරමු. සද්‍යවරත්නවා සතරවරන් දෙවියන් ආදී සියලු දිවිරාජ මණ්ඩල මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සෝපත් වේවා. ඒවගේ මේ රැස් කරගත්තු ධාරතර පුුණ්‍ය ධර්මීවා බලයෙන් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා ගැනන්ත ආනුභාව බලයෙන් කොරෝනාව සංගත රෝගී නිසා වෛද්‍ය ප්‍රතිකාර කරන සියලු රටවල ජනතාවට ඉක්මන් සුවය ලැබේවා. කරන වෛද්‍ය ප්‍රතිකාර 100% සාර්ථක වේවා. අන් අයට මේ රෝගේ නොවැළඳී එයට සුපුරුදු පරිද්දායික ජීවන කටයුතු සිදු කරගෙන යන්න සත්‍ය ධෛර්ය වාසනා චිරජීවන දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දිනේදී ධර්ම දේශනා සඳහා තාම ශ්‍රද්ධා ගෞරවවත් හේතු දායකත්වයේ සැපු පින්නතුන් සියලුම දෙනාටමත් පවුලල දූ දරු ඥාති මිත්‍රිතයි සෑම දෙනාටමත් දානමාන කටයුතු සඳහා අනුග්‍රහ උපකාර දක්වපු ඒවා සකස් කර පූජා කරන මේ පින්වත් සෑම දෙනාටමත් ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ පින්නතුන් සියලු දෙනාටමත් පවුලල දූ දරු ඥාති මිත්‍රිතයි සෑම දෙනාටමත් මහා සංඝරත්නයටත් සෙතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගීව සුවපත් වේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් ගෙන්නෙන් ජනයෙන් වශයෙන් සාධයකින් කිසිම සාන්තරාවක් නොවේවා. කායික මානසික දුක් පීඩාවල් දුරු වේවා. කරගෙන යන රැකී රක්ෂා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වේවා. ඉදිරියට සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමථ විපස්සනා භාවනාවන් දියුණු කරගෙන මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න සියලු හැඟීම් ඉක්මවා යන්න හැකිවා කියලා අපි සෑම දිනකටම ආශිර්වාද පවත්වනවා. සියලු දෙවියන් ඥාතීන් සිහිපත් කරලා අපි පින් අනුමෝදන් කරමු. අපි රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්ම අනුමෝදන් වෙලා අපගේ ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා කියන හැඟීම ඇති කරගෙන අපි එයට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. තුන්වන් ගැනන්ත ගුණානුභාව බලයෙන් සෑම දෙනාට සිත සාන්තිය හපලතාවයක් ලැබ ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව
බාතු සබ්බ මංගලන් රක්කන්තු සබ්බ දේවතා සබ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදාසොත්ති භවන්තුති. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ ශුපත් වේවා. මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ කමාම කමිතබ්බං. ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්ධං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද දෙසැම්බර් මාස 11 වෙනි සිකුරාදා මෙම ධර්මානුශාසනාව පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගොඩපොළ විමලඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනය හිමි වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් දර කුසල සංස්කන්ධ හේතු වාසනා වේවායි සාදුකාරදී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. සතරම සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.